නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න කුසල්බර ලෝකවාසී සියලු පින්නතුනි, මේ ලෝකේ මොනම ජගතයකවත් බෑ සියල්ල දකින්න පුළුවන්, සියල්ල අත්විඳින, සියල්ල අවබෝධ කරගත්තා වූ බුදු පියාණන් වහන්සේටත් මේ මොහොතේදී නම් මට උදව්වක් කරන්න බෑ. එතෙන්දී බුදු පියාණන් වහන්සේත් මගේ මේ නොදුනවත්කම තුල, මගේ අවිද්‍යාව තුල බුදු පියාණන් වහන්සේත් එතෙන්දී අසරණ වෙනවා. එහෙනම් ධර්මයටත් බෑ මට සේවයක් කරන්න ඒ වෙලාවේදී, සංඝ රත්නයටත් බෑ මට සේවයක් කරන්න වෙලාවේදී, මගේ සීලයටත් බෑ මට සේවයක් කරන්න වෙලාවේදී, එහෙනම් ඒ කාර්ය මොකද වෙන්න ඕන පින්නතුනි? ඔන්න ඔය කියන්නා වූ මරණ මංචකයට කලින් ඒකට මම සූදානම් වෙලා ඉන්න ඕන. ඒකට මම සූදානම් වෙලා ඉන්න නම් මොකක්ද සිද්ධ විය යුත්තේ? මේ ප්‍රකට වීමක් පමණයි ලෝකය කියලා කියන්නේ. ප්‍රකට වෙනවා කියන්නේ වෙනස් වීමක් සිද්ධ වුණා කියන එකයි. වෙනස් වෙච්ච බව දැන ගැනීමට වඩා යමක් මට කරන්න බෑයි කියන මෙන්න මේ ලෝකය මම මගේ ආත්මය කියන තණ්හා මාන දිට්ඨි දුන්න පුළුවන්කම තියෙන්නේ වෙච්ච දෙයක් බාර ගන්න මිසක් යමක් කරන්න නෙමෙයි කියන මෙන්න මේ මගේ තිබෙන්නා වූ රූකඩ ගතිය, මම මගේ ආත්මය තිබෙන්නා වූ රූකඩයේ ස්වභාවය, පඹයාගේ ස්වභාවය අවබෝධ කරගන්න ඕන පින්නතු. අන්න මේක රූකඩයක් බව, මේක පඹයෙක් බව අවබෝධ කරගැනීම සඳහා මට බුදු පියාණන් වහන්සේ දීලා තිබෙන්නා වූ මේ ව්‍යායාමය තමයි කායානුපස්සනාව. කායානුපස්සනාව කයෙහි කයක් පරීක්ෂා කිරීම. කයෙහි කයක් පරීක්ෂා කරනකොට දැන් ක්‍රමානුකූලව මොකද වෙන්නේ? මෙන්න මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නා වූ මේ කායානුපස්සනාවේ තිබෙන්නා වූ පියවර 4 ක්‍රමානුකූලව ඉදිරියට යනවා. මොනවද පියවර 4? කයෙහි කයක් පරීක්ෂා කරන්න මානෙනි. මොකක්ද බුදු පියාණන් වහන්සේ උපමා විදියට දෙන්නේ? පළවෙනියෙන් අත්දකින්නා වූ කය තමයි ආස්වාසයේ දිගණං දිග බව අත්දකින්න මානිනි. අන්න මේ පිනුතුන් මේ විට නැවත නැවත පරීක්ෂා වෙලා තියෙනවා. කයි කයක් කියලා මේ ආස්වාසයේ පමණක් නෙමෙයි මේ පිනුතුන් ගන්නෙ. මේ පිනුතුන් දන්නවා පර්යංකය කියන්නේ මම වාඩි වෙලා ඉන්න එකක්, මම හුස්ම ගන්න කතන්දරයක් නෙමෙයි එතන තියෙන්නේ. භාවනා ලෝකය කියන්නේ පර්යංකය කියන්නේ හුස්ම ගන්න කතාවක්. මේකේ හුස්ම ගන්න කතාවක් නෙමෙයි තියෙන්නේ. ඒකේ තියෙන්නේ මොකද්ද? මම වාඩි වෙලා S2 පියාගෙන වෙන දේ බලාගෙන ඉන්න. වෙන දේ බලාගෙන ඉන්නවා. හැබැයි වෙන දේ බලාගෙන ඉන්න එතනට යන්න කලින් මම ඒකට සූදානම් වෙලා යන්නේ. මොකද බුදුබණ අහලා, බුදුබණ මගේ තුල තැන්පත් වෙලා, ධර්මයේ නැවත නැවත මෙනෙහි කළා මට මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නා වූ සංසාරයෙන් එතර වීමේ මාව ඉදිරියට ගෙනියන මේ මූලික කරුණු දෙකක් පිළිබඳව මම නැවත නැවත මෙනෙහි කළයි මේ වැඩේ කරේ. මොනවද නැවත නැවත මෙනෙහි කළේ? යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය. මෙන්න මේ යෝනිසෝ මනසිකාරයේ පළවෙනි අධීර විදියට මෙන්න මේ බණ මෙනෙහි කිරීම මම මුලින්ම දාගත්තේ යෝනිසෝ මනසිකාරය. බණ මෙනෙහි කිරීම මොකක්ද බණ මෙනෙහි කරනවා කියලා කියන්නේ? ඇයි බණ මෙනෙහි කළ යුත්තේ? කොහොමද බණ මෙනෙහි කළ යුත්තේ කියලා මෙන්න මේක නැවත නැවත මම මෙනෙහි කරගත්තා. අද දිනෙත් මේ පිනුදුන් මේ බණ ඇහිමෙන් පස්සේ ඔන්න ඔය වැඩේ Taman තුල සිද්ධ වෙනවා. දැන් මේ පිනුදුන් මේකට හුරු වෙලා තියෙන නිසා අද ප්‍රථම වතාවට මේ බණ ඇහෙන්න පිනුදුන්ට මේක නැතුව ඇති. අද ප්‍රථම වතාවට නැතුව මීට පෙර මේ බණ එකපාරක් දෙපාරක් ඕ ඇහිලා තිබෙනවා නම් යෝනිසෝ මනසිකාරයේ පළවෙනි අධීර ලෙස මේ ඇහිච්ච බණ මෙනෙහි විය යුතු කියලා Taman දන්නවනම් බුදු පියාණන් වහන්සේ නැවත නැවත ඒක දේශනා කළ තිබෙනවා ඇහිලා තියෙනවනම් Taman තුල තමයි ධර්මයේ තියෙන කෙනෙක්ත් ඇහිලා තියෙනවනම් Taman තුල තිබෙනා වූ ධර්මය
තමන් ඉස්මතු කරගන්න. බාහිරේ ගිහිල්ලා පොතක් හොයනව නෙමෙයි, බාහිරේ හාමුදුරුවන් ගිහිල්ලා ආයි බණ අහනව නෙමෙයි. තමාගෙන් මේ ප්‍රශ්නේ අහනවා. මොකක්ද අහන්නේ ප්‍රශ්නය? මොකක්ද බණ මෙනෙහි කරනවා කියලා කියනවා. ඇයි බණ මෙනෙහි කළ යුත්තේ? කොහොමද බණ මෙනෙහි කරන්නේ? කොයි වෙලාවෙදීද බණ මෙනෙහි කරන්නේ? අන්න එතකොට පින්නදුනි ඒ කාර්යෙම නැවත නැවත ඇතුළත පිරිලැව් දීලා ඇතුළත නැවත නැවත පිරිලැව් දීලා ඒ අනුව ඇතුළත මේකට සකස් කළ දෙනවා. ඒකයි පින්නදුනි මේ අපි මේ ආයතන කෙරෙහි කලකිරෙන්නේ කියන්නේ. ආයතන වල ක්‍රියාකාරීත්වය ආයතන වලටම බාර දුන්නාට පස්සේ නොදැනුවත්වම මේ හේතුඵල ධාම තුල සිද්ධවන්නා උදේ. මොකද මේ පින්නතුන් තුල සිද්ධවන්නේ පින්නතුනි තමන් ධර්මයට අනුගත වෙලා ඉන්න බව දැනගන්නා වූ කාල පරිච්ඡේදය තුල අධර්මයේ තුල ඉන්න ඒවත් අයෝනිසෝ මනසිකාරය තුල ඉන්න වෙලාව අඩු වෙලා ගිහිල්ලා ඒ හරහා තමන් නොදැනුවත්වම මේ තමන්ගේ ඇතුළට එකතු වන්නා වූ මේ කෙලෙස් කන්ද එකතු වෙන එක නතර වෙන එකයි මුලදිම සිද්ධ වන ප්‍රවෘත්ති. ඒ හරහා දැන් ඔන්න යෝනිසෝ මනසිකාරය සිද්ධ වුණා. සිද්ධ වීමේ ප්‍රතිඵලයක් වශයෙන් දැන් බණ මෙනෙහි වුණා. මෙනෙහි වෙච්ච බණ මෙනෙහි වෙනකොට දැන් ඇතුළතින් තමන්ට තවත් දෙයක් කියනවා. තවත් එකක් ඇහිලා තියෙනවා මේ බණ හරහා. මොකද්ද මේ බණ හරහා අදත් ඇහුණා වූ මීට පෙරත් මේ 100 වතාවක් ඇහුණා වූ වචනයක් යෝනිසෝ මනසිකාරය. යෝනිසෝ මනසිකාරය දැන් ඔන්න නැවත නැවත මේ පින්නදුන් යෝනිසෝ මනසිකාරය කියන්නේ මොකක්ද? ඇයි යෝනිසෝ මනසිකාරය කළ යුත්තේ? කොහොමද යෝනිසෝ මනසිකාරය කරන්නේ? අන්න දැන් නැවත නැවත තවත් වරක් බණ මෙනෙහි වෙනවා. බණ මෙනෙහි වෙන්නේ මොකද්ද? බණ වලින් මට ඇහුණා වූ වචනයක් මා තුලින් අත්දකින්න වෙරදරනවා. ඊ හරහා යෝනිසෝ මනසිකාරය. මොකද්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ? කොහොමද යෝනිසෝ මනසිකාරය කරන්නේ? ඇයි යෝනිසෝ මනසිකාරය කළ යුත්තේ? මොකටද යෝනිසෝ මනසිකාරය කළ යුත්තේ කියලා ඔන්න දැන් ආවා. දැන් තවත් එකක් මෙහෙ වෙනවා. අත්‍යන්ත ලක්ෂණي. අත්‍යන්ත ලක්ෂණي. මොකද්ද අත්‍යන්ත ලක්ෂණය කියන්නේ? අත්‍යන්ත ලක්ෂණය කියලා කියන්නේ මොකද්ද අත්‍යන්ත ලක්ෂණය කියලා කියන්නේ? කොහොමද අත්‍යන්ත ලක්ෂණය දැනගන්නේ? කොහොමද අත්‍යන්ත ලක්ෂණය දැනගන්නේ? ඇයි අත්‍යන්ත ලක්ෂණය දැනගත යුත්තේ? ඇයි අත්‍යන්ත ලක්ෂණය දැනගත යුත්තේ? කොයි වෙලාවේදීද අත්‍යන්ත ලක්ෂණය දැනගන්නේ? කොයි වෙලාවේදීද අත්‍යන්ත ලක්ෂණය දැනගන්නේ කියලා අන්න තවත් බණ මෙහෙ වුණා. තවත් යෝනිසෝ මනසිකාරය. ඔන්න යෝනිසෝ මනසිකාරේ පළවන අධ්‍යයන ඔය විදිහට තමන් තුල සිද්ධ වෙනවා. මේ හැබැයි මම ඉන්නේ යෝනිසෝ මනසිකාරය කරමින් නෙමෙයි. මම ඉන්නේ බණ අහමින් නෙමෙයි. මම ඉන්නේ කාර්යාලයේ රැකියාව කරමින් රැකියාවේ කාර්ය කරමිනුයි මම ඉන්නේ. හැබැයි මට කරදරයක් නැහැ. වෙනද වගේ නම් කාර්ය කරනකොට එහෙට යනකොට අරයත් එක්ක hina වෙන්න ඕන, මෙයත් එක්ක hina වෙන්න ඕන, මෙයත් එක්ක දානවා good morning කියන්න ඕන, good afternoon කියන්න ඕන, විවිධාකාර වූ දේවල්. කෙලවරක් නැහැ. අනේ දැන් නම් මම එහෙට යනවා, මෙහෙට යනවා, යන බව දන්නෙත් නැහැ, එන බව දන්නෙත් නැහැ. මෙන්න මේ ඇතුළත මේ බණ මෙනෙහි වෙනවා. ඒ බව දැනගෙන ඉන්නවා. අන්න ඒකයි යෝනිසෝ මනසිකාරය පිණු. අන්න යෝනිසෝ මනසිකාරය තමන් තුල ධර්මයේ තියෙන බව දන්නවා නම් ඒ මනසිකාරයේ පස්සේ යන්න ඕන වෙන්නේ නැහැ. නැත්තම් උනේ මොකද්ද පින්නතුනි? මේ කෝච්චි පාරයින් යනවා දන්නේම නැහැ. කෝච්චි පාර මැදයි යන්නේ. ඇවිල්ලා කෝච්චියට යට කරගෙන ගිහින්. මොකද ඒ තරම් අසීයෙන් තමයි මේ පෘථග්ජනයා ජීවත් වන්නේ. ඒ තරම් අසීයෙන් පාරේ මැද යනවද, පාරේ අග යනවද, පාරේ කෙළවරේ ඉන්නවද මුකුත් දන්නේ නැතුව පාරේ හිට මෙහෙට යන්නේ පිණු. මෙයා දන්නවා මේ දුරකථනත් කණේ ගහගෙන මොනතරම් දැඟලිලකින්ද මේ පාරේ ගමන් කරනකොට කරන්නේ. ඒ වගේ මොනතරම් මේ හදිසි අන්තර සිද්ධ වෙනවද? හැබැයි පින්නතුනි දැන් එහෙම වෙන්න පුළුවන්ද? නෑ. දැන් මම මේ පැහැදිලිවම දැනගෙන ඉන්නේ මේ මොහොතේ මානසිකාරයක් වෙන එක පිළිබඳව දැනගෙන ආයි පාරේ. මානසිකාරයක් වෙන බව දන්නවනම් පින්නතුනි ආයි නොදන්න දෙයක් නෑ එතන. නොදන්න දෙයක් නෑ එතන. ඒ පිළිබඳව කල්පනාවක් නෙමෙයි. දැන් මෙන්න මේකයි පින්නතුනි භාවනාව කියලා කියන්නේ. මේකයි භාවනාව කියලා ගන්නේ. මේ පිනුම් දන්නවයි නම් මෙන්න මේ බුදු පියාණන් වහන්සේ මෙන්න මේ විදියට යෝනිසෝ මනසිකාරයෙන් ඉන්න ඕන නිසා තමයි නැවත නැවත වනගත වෙවි
බුදු වුණාට පස්සෙත් මේ අවුරුදු 45 තුල කොපමණ වාර ගානක් පිනුදුනි වරින් වර වනගත වෙලා රුක්ක මූලයට ගිහිල්ලා මේ භික්ෂුන් වහන්සේ නමක්වත් දකින්නේ නැතුව භික්ෂුන් වහන්සේ නමක් එක්කවත් කතා කරන්නේ නැතුව මොන්නතරම් කාල සමහර අවස්ථාවල තියෙන පිනුදුනි මාස 3ක් එක දිගට මේ විහෙර සූත්‍රය මේ පිණුන් දන්නවා සංයුත්ත නිකායේ තිබෙන්නා වූ විහෙර සූත්‍රය ඒ විහෙර සූත්‍රය සංයුත්ත නිකායේ තියෙන්නේ මග්ග සංයුත්තේ තියෙන්නේ මග්ග සංයුත්තේ කියන්නේ මේ ආර්ය අෂ්ටාංග මාර්ගයට අදාළව තිබෙන්නා වූ සංයුත්තය ඒක තියෙන්නේ මහා වග්ගය කියන්නේ පස්වෙනි කොටසයි පස්වෙනි කොටස තියෙනවා මග්ග සංයුත්තේ තියෙනවා විහෙර සූත්‍රය කියලා. විහෙර සූත්‍රය කියන්නේ පිටුදුනි විහෙරණේ කියන වචනේ තේරුම විහෙරණේ කියන්නේ විවේකයේ කියන එකයි. අන්න ඒ සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා පිටුදුනි මහණෙනි මම වනගත වෙනවා අඩමසකට. මම වනගත වෙනවා අඩමසකට කියන්නේ මාස භාගයකට කිසිම භික්ෂුවක්වත් මාව මුණ ගැසෙන්න නොපැමිණිය යුතුයි. ආනන්දය නුඹත් නොපැමිණිය යුතුයි. මොකද ආනන්ද ස්වාමීන් වහන්සේට බුදු පියාණන් වහන්සේම දේශනා කරන්නේ නැහැ සාමාන්‍යයෙන්. මොකද ආනන්ද ස්වාමීන් වහන්සේ මේ උපස්ථායක තනතුර බාරගත්තේ කොන්දේසි 5ක් සමග බුදු පියාණන් වහන්සේ එකඟ කරවගෙනයි. එයින් එකක් තමයි ආනන්ද ස්වාමීන් වහන්සේට අවශ්‍ය ඕනෑම වෙලාවක බුදු පියාණන් වහන්සේ බැහැ දැකීමේ අවසරය තියෙන්න ඕන. තමන්ට තිබෙනා වූ ඕනෑම ධර්ම ගැටලුවක් ඒ මොහොතේදීම බුදු පියාණන් වහන්සේගෙන් අසා විමසා දැනගැනීමේ බලය තමන්ට එවනත දැනගැනීමේ අවස්ථාව තමන්ට තියෙන්න ඕන කියලා ඔය වගේ කොන්දේසි 5ක් පිණුත්. අන්නේ එකක්සයි නිසා ඕනෑම වෙලාවක බුදු පියාණන් වහන්සේට බෑ කියන ආනන්දවරුන්ට එන්න එපා මාව දකින්න කියලා. හැබැයි නමුත් මේ වෙලාවේදී කියනවා ආනන්දය උඹත් එන්න එපා කිසිම භික්ෂුවක් මාව දකින්න එන්න එපා. හැබැයි භික්ෂුන් වහන්සේලා කවුරු හරි එනවනම් මට පිණ්ඩපාතේ අරගෙන ඒ පිණ්ඩපාතේ ගෙන භික්ෂුව ඒක මේ ගහක එල්ලලා එන්න මම ඊට පස්සේ දානේ වළඳලා පාත්‍රේ එල්ලලා තියවි කවුරු හරි ඇවිල්ලා අරගෙන යන්න. උන් ඔය විදිහට මාස භාගයක් එහෙම නැත්නම් අඩ මාසයක් මේ භික්ෂුන් වහන්සේලාගෙන් වෙන් වෙලා කැලේ රුක්ක මූලේ ඉඳලා වැඩම කරලා ඇවිල්ලා ඒ සූත්‍රයේ දේශනා කරනවා. මොකද්ද දේශනා කරන්න පින්නතුනි? මහණෙනි මම අඩ මාසයක් මෙන්න මේ ආකාරයේ හිටියා. ඒ අඩ මාසය තුල මම මේ බුද්ධත්වයට පත් වෙන අවස්ථාවේදී අවබෝධ කරගත්තා වගේ මෙන්න මේ තවත් මෙන්න මේ විදිහේ අවබෝධ ලබා ගත්තයි කියලා කියනවා. මම මිච්ඡා දිට්ඨිය හටගත් වෙලාදී මිච්ඡා දිට්ඨිය බව දන්න. මිච්ඡා දිට්ඨිය හටගත් වෙලාදී මිච්ඡා දිට්ඨිය බව දන්න. සම්මා දිට්ඨිය හටගත් වෙලාදී සම්මා දිට්ඨිය හටගත් බව දන්න. ඔන්න පිනතුනි අවබෝධ කරගෙන අලුතෙන් එකක්. දැන් මේ බුදු වෙලත් අවුරුදු ගාණක් ගිහිල්ලා මේ කැලේ ගිහිල්ලා දවස් 14ක් ඉඳලා මෙන්න කියනවා සම්මා දිට්ඨිය හටගත් වෙලාවේදී සම්මා දිට්ඨිය බව දන්න. මිච්ඡා දිට්ඨිය තියෙනලාදී මිච්ඡා දිට්ඨිය කියලා දන්න. මොකද්ද මේ දැනීමක් තියෙනවා. මොකක්ද තියෙන දැනීම? මිච්ඡා දිට්ඨිය කියන වචනේ දන්න. ඊළඟට සම්මා දිට්ඨිය කියන වචනේ දන්න. ඒකට මිච්ඡා දිට්ඨිය තියෙනලාදී සම්මා දිට්ඨියක් තියනවද නැද්ද කියලා දන්නෙත් නැහැ. සම්මා දිට්ඨියක් කියලා වචනයක් තියනවද නැද්ද කියලා දන්නෙත් නැහැ කියලා අන්න පැහැදිලිව දේශනා වෙනවනේ පින්නතුනි. අන්න බුදු පියාණන් වහන්සේත් පින්නතුනි භාවනා කරපු ආකාරය බලන්න මේක ඉස්මතු වෙන්න පින්නතුනි මෙතන ධර්මතාවය තුල බුදු පියාණන් වහන්සේත් භාවනා කරා කියන එකයි නිරන්තරයෙන්ම පිරිනිවන් මංචකේ දක්වාම බුදු පියාණන් වහන්සේ සෑම විටම කරේ භාවනාව කියන එකයි මේ පිනුදුන් දැනගත යුත්තේ. දෛනික බුදු පියාණන් වහන්සේගේ කාලසටහන තුල ඇතුළත් වෙලා තිබුණේ මොකද්ද පිනුදුනි? භාවනාවයි. සක්මන් භාවනාවයි, පර්යංක භාවනාවයි බුදු පියාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාටත් ඒ විදියටයි අනුදැන වදාළේ. ඊට අමතරව මේ සූත්‍රයේ තිබෙනා කරුණු ඉස්සරහට එනවා. මොකද්ද මේ දැන ගැනීමක් තියෙන. එහෙනම් කැලේ හිටියත් ගහක් හැට හිටියත් මොකද්ද දැනගන්න පුළුවන් වන්නේ? මේ භාවනා කරන වෙලාවේදී පින්නතුනේ නම් මේ මිච්ඡා දිට්ඨි කතාවක් තියෙන්න පුළුවන්. හැබැයි බුදුහාමුදුරන්ටත් පාලනයක් නැහැ. වචනය ආවනම් ආවේ මොකද්ද? මිච්ඡා දිට්ඨිය කියලා. එහෙනම් මිච්ඡා දිට්ඨිය කියලා වචනයක් ප්‍රකට වෙච්ච බව දන්න.
ඔන්න බුදුහාමුදුරුවොත් පින්නතුනි. එහෙනම් මිච්ඡාදිට්ඨිය තියෙනලාදී මිච්ඡාදිට්ඨිය කියලා දන්නවා. දැන් මේ අය නම් කියයි ඔබ වහන්සේගේ මොලේ නරක් වෙලා පමණ නෙමෙයි ඔබ වහන්සේගේ පොලේ පණුවොත් ගහලායි තියෙන්නේ. නැත්තම් කොහොමද බුදුහාමුදුරන්ට මිච්ඡාදිට්ඨියක් තියෙන්නේ? මටත් මිච්ඡාදිට්ඨියක් නැති කියලා මම බෞද්ධයෙක් විදිහට ඉපදිලා අම්මත් බෞද්ධ තාත්තත් බෞද්ධ උත්පත්තිම මම සම්මාදිට්ඨිය කියලා හිතාගෙන ඉන්න පින්නතුන්ටයි මේ බණ ඇහෙන්නේ. උත්පත්ති මම සම්මාදිට්ඨිය අපේ ගමම සම්මාදිට්ඨිය අපේ ගමේ නම් එකම අන්‍ය ආගමිකයෙක්වත් නැහැ. අපේ ගමේ නම් මිච්ඡාදිට්ඨිය කවුරුවත් නැහැ කියලායි මේ අය නම් කියනවා ඇත්ත පින්නතුනි. මේ රටමත් සම්මාදිට්ඨි මේ රටෙත් කවුරුවත් නැහැ. අපේ රටේ ඉන්නේ 70% සම්මාදිට්ඨි කියලායි මේ අය නම් කියනවා ඇත්ත. තායිලන්තයේ 96%ක් සම්මාදිට්ඨියයි කියලායි මේ අය කියන ඇත්ත. සිංහල බෞද්ධ තායිලන්ත බෞද්ධ බුරුම බෞද්ධ කියලා දැන් දන්නවනේ මේ අය තියෙන තත්ත්වය. නමුත් බුදු පියාණන් වහන්සේ පින්නතුනි මේ බුදු වෙලා ඉන්න අතරතුර මේ කැලේ ඉඳලා මාස භාගයක් ඇවිල්ලා භික්ෂුන් වහන්සේලා දේශනා කරනවා. කියවලා බලන්න මේ හාමුදුරුවෝ කියන දේවල් නෙමෙයි මේ පැනවිල්ල මේ මොහොතේදී මේ ශබ්ද වාහිනී යන්ත්‍රයට ඇවිල්ලා තින්නේ විශ්ව ධර්මතාවයේ තුලයි. ඒකට අදාළ කාය සාක්ෂිය බලන්න මේ සංයුත්ත නිකාය ගන්න පස්වෙනි පොතේ තිබෙනා වූ මග්ග සංයුත්තේ ගන්න මග්ග සංයුත්තේ තිබෙනා වූ විහෙර සූත්‍රය බලන්න. විහෙර සූත්‍රය බලන්න මෙන්න සම්මාදිට්ඨිය තියෙනලාදී සම්මාදිට්ඨිය බව දන්නවා. මිච්ඡාදිට්ඨිය තියෙනලාදී ඒ බව දන්නවා. එහෙම දැනීමකුත් තියෙනවා. ඊම කියලා කියනවනේ ඡන්දය තියෙනලාදී ඡන්දය තියෙන බව දන්නවා. විතක්කේ තියෙනලාදී විතක්කයක් තියෙන බව දන්නවා. සංඥාව තියෙනලාදී සංඥාවක් තියෙන බව දන්නවා. ඔන්න පින්නතුනි මේ සූත්‍රයේ තිබෙනා කරුණු ඒවා නෙමෙයි මේ ඉස්සරහට තින්නේ. ඒ ඉස්සරහට තියෙන පින්නතුනි මේ දිගින් දිගට මේ ලෝකේ ඉන්නා වූ වැඩි පිරිසක් අය තවමත් භාවනා නොකළ යුතුයි භාවනා කරන්න අවශ්‍ය නැහැ කියලා කියවෙන නිසයි පින්නතුනි මේක ඉස්සරහට ඇවිල්ලා තින්නේ ආයිත් පාර. අන්න ඒකයි මේ පින්නතුන්ගේ කුසල් තියෙනවා නම් බලන්න බුදු පියාණන් වහන්සේත් මේ විදිහට නම් භාවනා කරේ. මේ බුදු පියාණන් වහන්සේ නැවත වරක් තවත් අපිට කියනවා මේකේ දෙවන සූත්‍රයේ තියෙනවා පින්නතුනි දෙවන විහෙර සූත්‍රය. දෙවන විහෙර සූත්‍රයේදී බුදු පියාණන් වහන්සේ කියනවා මහණෙනි මම මාස 3කට වනගත වෙනවා. බලන්න පින්නතුනි මාස 3ක් මේ වස්සාන ඍතු වගේ. වස්සානෙත් මාස 3ක් තමයි භික්ෂුවක් වස්වසන්නේ. ඊට අමතරව අතිරේක වෙනත් කාලෙකයි මේ යන්නේ. තවත් මාස 3ක් තමන් වෙනුවෙන් ගන්නවා. කවුද මේ? බුදුහාමුදුරුවෝයි පිණුතු. බුදු වෙලා මුළු ලෝකෙටම දැන් බුදු කරවන්න මුළු ලෝකෙටම බණ කියන්න පුළුවන්. හැබැයි මාස 3ක් තමන් වෙනුවෙන් අරගෙන ගිහලා කැලේ යනවා. ඒ වෙලාවේදී දේශනා කරන්නේ භික්ෂුණී උඹලා එක එක්කත් එන්න එපා මා බලන්න. මේ ආනන්දේ උඹත් එන්න එපා. මාස 3ක් මට පිණ්ඩපාතේ ගේන භික්ෂුව වවණක් ඇවිල්ලා පිණ්ඩපාතේ පාත්‍රයේ ඉල්ලලා යන්න පසුව ඇවිල්ලා පාත්‍රය අරගෙන මගෙත් එක්ක හමු වීමක් කතා බහ කියලා මොකුත් නැහැ. ඒ වෙලාවේ බුදු පියාණන් දේශනා කරන පිළිවෙල තවත් සූත්‍රයකදී මහණෙනි උඹලා කැලේ ඉන්නවනම් ගහක්කට වාඩි වෙලා රුක්ක මූලිකේ ඉන්නවනම් උඹලා දැක්කනම් කවුරු හරි මිනිස්සු ටිකක් එනවා. ඒ කැලේ ඒ මිනිස්සු උඹලව දකින්න කලින් උඹලා ඒ කැලෙන් හිමීට මාරු යල්. ඒ ගායටින් ඒ ඇයට නොපෙනෙන්න හිමීට මාරු යල්ලා මේ මිනිස්සෙක්වත් පේන්නේ ඉන්නපා කියලායි පිනුදුනේ බුදු පියාණන් වහන්සේ අනුදැන වදාරලා තියෙන්නේ. බලන්නවා කියලා සූත්‍ර පිටකේ. ඔන්න ඔය විදියට බුදු පියාණන් වහන්සේත් මොකද කරන්නේ? මේ මිනිස්සු එනවනම් තමන්ව පේන්න කලින් එයාට තමන් හිමීටම ඔළුව පාච්චර වෙන ගස් යටින් හැංගි මේ නොපෙනෙන විදියට තමන් අනිත් පැත්තට ගිහිල්ලා මෙන්න තමන් මේ ගහ මාරු කරගෙන ගිහිල්ලා බලනවා පුළුවන්ද කියලා. බැරි නම් තව එහාට ගිහිල්ලා කැලේම හරි මාරු කරනවා පිනුදුනි. ඒ තරමට හැංගිලායි බුදු පියාණන් වහන්සේ හිටියේ. මේ බුදු වෙලත් වරින් වර මාස 3ක් කියන පිනුදුනි දවස් 90ක් පුංචි කාලයක් කතා නොකර කිසිවෙකු එක්ක දවස් 90ක් මේ පිනුදුන්ට චිත්තක්ෂණ 90ක් ඉන්න පුළුවන් ද කතා නොකර. තප්පර 90ක් කියන ගැන කතා කරන්න දෙයක් නැහැ. තප්පරයක් කතා නොකර ඉන්න පුළුවන් ද මේ පිනුදුන්. අවශ්‍ය නැහැ පිනුදුන් මේ ධර්මයට අනුගත වෙලා කායනුපස්සනාවට බැසගත්තනම් මේ දැනගත්තනම් පිනුදුනි තප්පරයක් නෙමෙයි චිත්තක්ෂණයක් කියන්නේ පිනුදුනි ඇතුළත කතාවමයි. ඇතුළත කතාවමයි. මේකට බාහිර කෙනෙක් අවශ්‍ය නැහැ පිනුදුනි. කතාව සිද්ධ වෙන ඇතුළේ. මේ පෘථග්ජනය කියන්නේ ඇතුළේ කතාව නොදන්න නිසා බාහිර කතාවට කෙනෙක් හොයන අන්න ඒක තමයි මේ බය කියලා කියන්නේ.
අන්නේ බය තියෙන පෘථග්ජනයාට මොකද තමන් ඇතුලේ කතාවක් යනවා ඇතුළත දෙන්නෙක් වැඩ වෙනවා මෙතන කියන එක මෙන්න නොදන්නකමයි. හැබැයි පටලවා ගන්න බෑ ඇතුලේ දෙන්නෙක් ඉන්නවා කියලා ආයෝක දිට්ඨිගත වෙවිලා. අන්නේම නම් පින්නොදේ ඇතුළත කතාව දන්නවනම් එයා බයක් නැහැ. ඒ මොහොතේදී මෙයා දන්නවා මේ ප්‍රකට වෙන දේ දැන ගැනීම තුළම ඇතුළත කතාව ඉස්සරහට යනවා. එතකොට ආයි ගත්තු දෙයට වෙච්ච දෙයට යකෙක් ගැහුවා නේද කියලා දැනගන්නකොට යකෙක් නෑයි කියන එක දැනගන්නවා පින්නතුනේ. එතකොට ඊයා බය නෑ. සෝහන් පිට්ටනියේ සෝහන උඩ මේ මෙරිච්ච මලමිනිය උඩ නිදාගන්න එයාට බයක් නෑ. මොකද එයා දන්නවා මලමිනිය කිව්වෙත් වචනයක් විතරයි. මලමිනිය කිව්වෙත් වචනයක් විතරයි. සෝහන් පිට්ටනිය කිව්වෙත් වචනයක් විතරයි. යකා කිව්වෙත් වචනයක් විතරයි. පෙරේතයා කිව්වෙත් වචනයක් විතරයි. හූනියා යක්ෂණී කිව්වෙත් වචනයක් විතරයි පින්නතුනේ. වචනයට යාගේ මොන වටිනාකමක්වත් නැහැ. එහෙනම් බෝංචිත් එච්චරයි, අම්මත් එච්චරයි, ගෙම්බත් එච්චරයි. අම්මයි ගෙම්බයි දෙකම එකම මල්ලට යනවා පිණුතු. අම්මයි ගෙම්බයි දෙකම එකම මල්ලේ ගිහිලා පොලේ ගහපු දාට රූපය තමන්ගෙන් දිය වෙනවා පිණුතු. රූපය තමන්ගෙන් දිය වෙනවා. අන්න එතකොට තමයි අර බුදු පියාණන් වහන්සේ දේශනා කරා වූ කායानुපස්සනාව තිබෙන්නා වූ හතරවෙනි පියවරට යන්නේ මහණෙනි ආස්වාසයේ දිගනං දිග්ග බව දැනගන්න. ආස්වාසයේ දිගනං දිග්ග බව දැනගන්න. ආස්වාසයේ කෙටිනං කෙටි බව අත්විඳින්න. ආස්වාසයේ මුළුමනින්ම දැනෙනවා නම් ඒ බව අත්විඳින්න. ඒ කියන්නේ ආස්වාසයේ හට ගැනීම දැනගන්න. ඒකේ නිරෝධය දැනගන්න. එතකොට මේ දෙක අතර මොකද්ද තියෙන්නේ කියලා තමන්ට දැනගන්න පුළුවන්, අවබෝධ කරගන්න පුළුවන්. මේ පිණු දන්නවා. එතකොට මුල මැද අග අත්දකින්න. ආස්වාසය දැන් මේ පිණු දන්නවා. ආස්වාසය විතරක් නෙවෙයි මෙතෙන්ට පර්යංකේ නම් අරමුණු පහක් තියෙනවා. මම දැන් මෙතන කියලා විපස්සී බුදු පියාණන් වහන්සේ දුන්නේකුත් තියෙනවා මේ ඇයට. එතකොට හයක් තියෙනවා. ඔන්න ඔය හයෙන් එකට තමන් කොටු වුණා නම් තමන් දන්නවා දැන් තමන් මේ මොහොතේ සතිමත්ව වෙනදී දැනගෙන ඉන්නවයි කියන මෙන්න මේ සතර සතිපට්ඨානය තුළට තමන් ඉන්නවා කියන එක, සතිමත්ව ඉන්නවා කියන එක, සම්පජන්‍ය තුල ඉන්නවා කියන එක පිළිබඳව තමන්ට සැකයක් නැතුව යනවා. අන්න මරණ මංචකයට සූදානම් වෙච්ච කෙනාගේ தત્ත්වය පිණුතු. අන්න ඊළඟට හතරවෙනි එක දැන් බුදු පියාණන් දෙනනෝදී මහණෙනි ආස්වාසය සංසිඳුණා නම් ඒ බව දැනගන්න. ඕක හංගල තමයි භාවනා ලෝකයේ සියලු භික්ෂුන් වහන්සේලා බණ කියන්නේ පිණුතු. භාවනා කරන්න කියන්නේ ඒගොල්ලෝ කියන්නේ නෑ සංසිඳීමක් බලන්න කියන්නේ. ඒගොල්ලෝ කියන්නේ මොකද්ද? ඒගොල්ලෝ කියන්නේ යන්න මූල කර්මස්ථානට යන්න මහගෙදරට මොනවා වුණත් එතන තමයි තමන්ගේ ආරක්ෂාව තියෙන්නේ. එතන තමයි ආරක්ෂාව. මොකද්ද? ඒ මහාමුදුරුවෝ කියනවා ආරක්ෂාව තමයි නැවත උත්පත්තිය. මේ අපාගත වෙන්න පුළුවන් අන්න එතනට ගිය වෙලාවට අර්ථ අපායේ ස්ථිරයි එතනට ගියා. මොකද මරණ මංචකයේදී ඔක්කොම පැත්තකින් තියන්න අම්මා මතක් වුණා නම් අම්මව පැත්තකින් තියලා ආස්වාසය ගන්න. ආස්වාසය ගන්න. ආස්වාසය ගත්තම අම්මා ගත්තයි ආස්වාසය ගත්තයි නැත්නම් දුවා මතක් කරගත්තයි ආස්වාසය මතක් කරගත්තයි දුන්නු දානයක් මතක් කරගත්තයි ආස්වාසය මතක් කරගත්තයි. එහෙම නැත්නම් මේ පුතා මතක් වුණයි ආස්වාසය මතක් වුණයි නැත්නම් මරපු හරක මරපු එක මතක් වුණයි ආස්වාසය මතක් වුණයි කියලා මොකද්ද තියෙන වෙනස කියලා කියන්න බලන්න පින්නතුනේ. දැන් ඔන්න ඔය හාමුදුරුවෝ ගිහිල්ලා අහන්න මොකද්ද හාමුදුරුවනේ මම හරකෙක් මැරිච්ච එක මතක් වුණා ඒ වෙනුවට මම ආස්වාසය මතක් කරගත්තා. මොකද්ද දැන් මට තියෙන වෙනස? මොකක්ද මට වෙන්නේ? කොහේද මට උත්පත්තිය ලැබෙන්නේ? මම රහත් වෙයිද ඒ වෙලෙතේදී ආස්වාසය මතක් කරගත්ත නිසා කියලා දැන් මේ හාමුදුරුවන්ගේ මේ පිණුතුන් ගිහිල්ලා අහන්න පිණුතුන්. මොකද කායනුපස්සනාවේ තියෙන්නේ සංසිඳීම නම් මරණ මංචකයේදී සංසිඳිලා නැත්තම් පින්නතුනි මොකක් සිහිපත් වුණත් අවසාන ප්‍රතිඵලය මොකක්ද? ඒ සිහිපත් වෙච්ච දෙයට අදාළ උත්පත්තියකට යනවායි කියන එක නේද සෙක්නේ. එහෙනම් මේක නේද පින්නතුනි මේ උත්පත්තිය කියලා කියන්නේ. තවත් ලොකු උත්පත්තියක් මීට වඩා තියෙනවද? එහෙනම් චිත්තක්ෂණයක් පාසා මොකද්ද මේ උත්පත්තිය කියලා කියන්නේ? යමක් තියෙනවා කියන එකට නෙපින්නතුනි. එහෙනම් ආස්වාසි කියලා එකක් තියෙනවා කියලා නිත්‍ය සංඥාවෙන් ගන්නයි කියන නිත්‍ය මතය තුලම මරණ මංචකයේදී
ආස්වාසේ ඉස්සරහට ගන්න පුළුවන්ද කියලා අදත් මොනවා හරි වෙනකොට ආස්වාසේ හොයන්න යන්න මහගෙදරට කියලායි කියන්නේ. බලන්න පින්නුනේ කොහේ තිබෙන කුණු හර්පයක්ද කියලා මේ කියවෙන්නේ. හැබැයි ඉතින් මේ පින්නුදුන්ට ඔය අත්දැකීම හරහා තමයි බලන්න ආස්වාසය කියන වචනය ආස්වාසයක් තියෙනව නේද? මූල කර්මස්ථානට යන්න පුළුවන් නේද කියලා මෙහෙම නිත්‍ය සංඥාවක හිටියොත් පින්නුදුනේ මේ ලෝකය පවතිනවා කියන තැන තමන් ඉඳගෙන තියෙනවා කියන ලෝකයක සාස්ත්‍රවාදී නේද තමන් ඉන්නේ? සාස්ත්‍රවාදී හිටියනම් තිබෙන්නා වූ ලෝකයක මේ තමන්ට කබලින්කා ආහනේ නැපෙන්නා වූ රූපයකට හිමිකම් කියන්න සිද්ධ වෙන එක නවත්තන්න පුළුවන් වෙයිද? මේ මොන සෙල්ලම් දැම්ම ලෝකෙ තිබෙන්නා වූ සියලු දාන දුන්නත් ලෝකෙ තිබෙන්නා වූ මේ භාවනාව හැමදාම පැය 24ම කරත් පින්නදුනි මරණ මංචකයේදී යමක් තියෙනවයි කියන නිත්‍ය සංඥාවට ඒක හොයන්න ගියා නම් පින්නදුනි භාවනාවේදී පින්නදුනි මේ ආයත පුරුදු කරන්න ඒක හොයන්න නම් ඒතකොට මේ මිනිත්තුන් මරණ මංචකයේදී මොකද්ද හොයන්නේ යන්නේ? අපි මේ හොයන්න බැරි වෙන මරණ මංචකයේදී ඒක වෙනම එකක් පින්නදුනි. මොකද මරණ මංචකයේදී මේ අය දන්නේ නැහැ මොනවද වෙන්නේ කියලා. මේ අයට ඉතින් අම්මා සීපත් වෙවි අන්තිමට අම්මේ කියලා තමයි මැරෙන්නේ. ඒක වළක්වන්න බෑ. මොකද ඒ හාමුදුරුවෝ කියන විදිහට අපි හිතමු මේ අයට පුළුවන් වුණා කියලා මරණ මංචකයේදී ආස්වාසය ඉල්ලන්න. එහෙනම් පින්නතුනි මරණ මංචකය කියලා Tamanට එනකොට ආස්වාසය ඉන්නකොට මැරෙන්න සිද්ධ වුණාන් පස්සේ අනිවාර්යයෙන්ම උත්පත්තිකට යන්න වෙන්නේ ඒ ආස්වාස කරන්න තියෙන රූපයක් නෙමෙයිද ගන්න වෙන්නේ. ආස්වාස කරන්න නම් දෙවි කෙනෙක් වෙන්න පුළුවන්ද? බ්‍රහ්මයෙක් වෙන්න පුළුවන්ද? බ්‍රහ්මය ආස්වාස කරනවද? දෙවියෝ ආස්වාස කරනවද? එහෙනම් පිළිඳුනි ආස්වාස කරන්නේ එකම මෙන්න මේ අවීචිමා නරකාදීන නරපණුවා එහෙම නැත්නම් මේ තිරිසන් ලෝකේ ඉන්න තිරිසන් සතා අමනුෂ්‍ය ලෝකේ ඉන්න අමනුෂ්‍යයා එහෙම නැත්නම් මේ මිනිස්සයා නේද ආස්වාස මනුෂ්‍ය ආත්මයක් ලැබෙයිද පින්නදුනි මේ පින්නු දන්නවා බුදු පියාණන් වහන්සේ දේශනා කළ තියෙන ආකාරයට මිනිස්සෙක් නැවත මිනිස්සෙක් වෙන්න මොන තරම් දුර්ලභයිද කියලා. එhmenan මේ අය බලන්න පින්නදුනි මෙන්න මේ යෝනිසෝ මනසිකාරයේ මුළුමනින්ම පැත්තකින් දාලා ඒ වචනය ගැන වචනයක්වත් කතා නොකරන මේ හාමුදුරු මේ අය දාන්නව අමාරුව. හැබැයි මේ අයගේ වරදක් මිසක් ඒ හාමුදුරන්ගේ වරදක් කියන්න බෑ. මොකද ඒ හාමුදුරන්ට මේ මොහොතේ විශ්වය තුල පැනවිලා තිබෙනා වූ කාර්යය. ඒක පින්නතුනි මේ අලුගෝසුවාට පැවරලා තියෙන කාර්ය වඩා වෙනස් කාර්යයක් නෙමෙයි. අලුගෝසුවා ඒ කාර්ය බලෙන් අර කරනව නෙමෙයි. එයා හිතන්නේම අලුගෝසු වැඩේ කරන්නේ මම ජීවත් වෙන්න කියලායි. රජ්ජුරෝ හිතන්නේ රජ්ජුරෝ රජකම කරන්නේ මගේ තිබෙනා වූ ලුකුවමට කියලායි. ඒ සියල්ල පින්නතුනි මේ මොහොතේ විශ්වය තුල පැනවිලා තිබෙන දේවල්. ඒ බවයි රජ්ජුරෝ තේරුම් ගන්න ඕන මේකගේ හිසගසා දමන්න ඕනයි කියලා. මේ Tamanට චේතනාව පහළ වෙනකන් රජ්ජුරෝ දන්නේ නෑනි පින්නතුනි මම මොකද්ද ඊට පස්සේ මෙයා සම්බන්ධයෙන් කියන්නේ කියලා. අන්න එතකොටනේ කියන්නේ මේකගේ හිසගසා දමන්න. එහෙනම් ඒ වචනේ Tamanගේ පිට වෙන ගලින් ඇතුළතින් Tamanට කියනවා මෙයාට කල යුත්තේ හිසගසා දමන එක. අන්න ඒ විදිහටයි පින්නතුනි මේ සියලු දේවල් අපි කරන්නේ මදුරුවා මරන්න කලින් මේ මදුරුවා මරන්න ඕන කියලා අන්න Tamanට චේතනාව වෙනවා. ප්‍රකට වීම තියෙනවා. දැන් අන්න මදුරුවා මරන්න කියලා. දැන් ඊට පස්සේ අන කරනවා. දැන් ඒ සඳහා සිදුවන ක්‍රියාවලිය තමයි කයට යන්නේ. අන්න කයින් අකුසල වෙන ආකාරය. ඔන්න ඔය ආකාරයට පින්නතුනි මෙන්න මේ පුදුමාකාර ක්‍රියාවලියක් මේක තුල තියෙන්නේ. මේක මේ පින්නතුන් මෙවට පුදුමාකාර විදිහට අත්දැකලා තියෙනවා. අත්දැකීම තුල ඒ අත්දැකීම හරහා ඉන්නව පින්නතුන මේ බණ තේරෙවි. හැබැයි භාවනා නොකරපු අයට නම් පින්නතුනි මේක තේරෙන්නේ නැහැ. ඉතින් හොඳට තේරුම් ගන්න මෙන්න මේ බුදු පියාණන් වහන්සේ පිරිනිවන් මංචකේ පිරිනිවන් පෑවෙත් පින්නතුනි මොකක් තුලද? පිරිනිවන් පෑවෙත් පින්නතුනි ධානය තුලයිනි. ධානයගත වෙන්න පුළුවන් ද පින්නතුනි භාවනාවකින් තොරව. බුදු පියාණන් වහන්සේ පිරිනිවන් මංචකේදී මේ වාඩි වෙලා කරන්න බැරි නිසා හිටගෙන කරන්න බැරි නිසා මෙන්න මේ සැතපීලා තමන්ගේ භාවනාවට අනුගත වුණා. භාවනාවට අනුගත වුණාට පස්සේ භාවනාව තුල පළවෙනි ධානයට ගියා. පළවෙනි ධානයෙන් දෙවෙනි, තුන්වෙනි, හතරවෙනි, පස්වෙනි, හයවෙනි, හත්වෙනි, අටවෙනි දක්වා නැවත අටේ ඉඳලා 7 6 5 4 3 2 1 කියාගෙන ආයි පල්ලයට එනවා. ආයි ඉහළට යනවා. මහා පරිනිබ්බාන සූත්‍රය කියලා බලන්න දීඝනිකාය. දීඝනිකායේ මහා පරිනිබ්බාන සූත්‍රය කියලා බලන්න කොහොමද බුදු පියාණන් වහන්සේ
පිරිනිවන් මංචකේ ගත කරේ කියලා පිළිගන්න. බලන්න එතකොට මේ භාවනා කරන්න එපාගෙන මම රහත් වෙලා කියලා මේ පත්තර වලට ලිපි ලියාගෙන විවිධ තැන්වල ගිහිල්ලා 10,000 15000 25000 සෙනග එකතු කරලා බණ කියන හාමුදුරුවෝ ගිහි ගෙදරට අද භාවනා කරන්න බෑ ගිහි ගෙදරට භාවනා කරන්න එපා ගිහි ගෙදර අය රහත් වෙන්න බෑ ගිහි ගෙදරට සෝවාන් වෙන්න විතරයි පුළුවන් සෝවාන් වෙන්න භාවනා කරන්න එපා කියලා මේ විවිධාකාර වූ ලාභ සත්කාර පස්සේ යන හාමුදුරුවෝ කියන දේවල් බලන්න පිණුදුනි භාවනා නොකරනවා නම් බුදු පියාණන් වහන්සේ පිරිනිවන් මංචකයේදී ඇයි භාවනා කරේ? වරින් වර කැලේට ගිහිල්ලා මාස 3 මාස භාගේ ඇයි භාවනා කරේ? මොනවා ඉගෙන ගන්නද? මොනවා හොයාගන්නද? කාට සල්ලි හම්බ කරන්නද? කොහේ දූ දරුවෝ හදන්නද? කොහේ ගෙවල් දොරවල් හදන්නද? යාන වාහන ගන්නද? මොන රජකම් බලන්නද පිණුදුනි? බුදු පියාණන් වහන්සේ බුදු වෙලත් මේ ඉන්න ගමන් ගිහිල්ලා මාස 3ක් එකදිලා බලන්න මේ දේවන විහාර සූත්‍රයේ මාස 3ක් පිණුදුනි මොනතරම් කිටි දීර්ඝ කාලයක් අවුරුද්දෙන් 4න් එකක් තවත් අවුරුද්දෙන් 4න් එකක් බුදුහාමුදුරුවෝ මේ වස්සාන කාලය කියලා ගත කළා ඉතින් ඔය බලන්න ඒකට 4න් දෙකක්ම දෙකෙන් එකක්ම තමා වෙනුවෙන්මයි ගත කළේ පිණි අන්න බුදුහාමුදුරුවෝ මෙච්චර ලෝකයට මහා කරුණාව තියාගෙන මේ ඉන්නකොට කිලෝමීටර් 10 ගණන් යහගෙන ගිහිලා ඒවලෙම බණ කියලා බේර ගන්න පුළුවන් ආයි බේරගත්තා. ඒ බුදුහාමුදුරුවෝ හැබැයි මාස 3ක් එක දිගට මුළු ලෝකයේ කවුරුත් හොයන්නේ ගියේ නෑ. තමා වෙනුවෙන් ගහක් යට වාඩි වෙලා මේ රුක්ක මූලික ඉඳගෙන මේ කවුරු හරි භික්ෂුවක් මොනවා හරි ගෙනලා දුන්නා නම් ඒක වළඳලා මෙන්න මේ තමන්ගේ භාවනාවයි කරේපින්. නම් මේ පින්නතුන භාවනා කරන්න මොනම ගැටලුවක්වත් නැහැ. දවස් හැබැයි පැය 2-3ක් භාවනා කරන්න කියනවා නෙමෙයි එක පාට දවසට විනාඩි 5කින් භාවනාව ආරම්භ කරන්න විනාඩි 5කින් භාවනාව ආරම්භ කරන්න විනාඩි 10ක් යෝනිසෝ මනසිකාරය කරන්න ඒ ප්‍රමාණය පින්නතුනි වැඩි වෙනවා Taman නොදැනුවත්වම සුමානයක් යනකොට විනාඩි 5වම වශයෙන් 15වත් වෙලා තිබෙවි යෝනිසෝ මනසිකාරය තව විනාඩි 45ක්වත් වෙලා තිබෙවි එතකොට විනාඩි 15න් පටන් ගත්ත වැඩි පැයක් බවට සතියක් ඇතුළත පින්නතුනි වෙලා නැත්තම් මේ බණ අහන්න එපා මේ බණ ඇහිලා නතර කරන්න මේකත් තවත් පැනවිල්ලක් විතරයි ඔන්න ආකාරයට තමා තුළ තමා දකින්නට තමා වෙනස් වෙන ආකාරයේ තමන්ටම අත්දැකීම තියෙනවා මේ පිනුදුන් මේ තිබෙනා වූ පෙරවරු සාකච්ඡා අහලා බලන්න මේ පෙරවරු සාකච්ඡා කියලා වෙනම තියෙනවා YouTube එකේ මේ ප්ලේලිස්ට් එකක් ඒකෙන් ගිහලා බලන්න පෙරවරු සාකච්ඡාවලදී කොහොමද මේ පිනුදුන් තමන්ගේ වෙනස් වීම ප්‍රකාශ කරන ආකාරය පිනුදුන් ඒ වගේ මේ පිනුදුන් දන්නවා මේ පැතකදී අවසන් වූ ඒ වැඩසටහන් මාලාවේ අවසාන ගිය සතිය තිබුණා වූ ඒ අවසාන දින ධර්ම දේශනාවේදී ඒ පින්නතුන් 5-6 දිනක විතර ප්‍රකාශ කරා කොහොමද අපි ඊටමත් කෙටි කාලය තුළ ඒ අය දෙවෙනි අවස්ථාවටයි පින්නතුනි මේ වැඩසටහනට ආවේ පළවෙනි අවස්ථාවට ආවිලා ගිහිල්ලා මේ අන්තිම දවසේ කියනකොට අපේ මෙන්න මෙච්චර දේවල් වෙනස් වෙලා තියෙනවා දැන් වෙනකොට මේ භාවනාව තුළ කියලා කරපු ප්‍රකාශන පින්නතුනි පොඩ්ඩක් අහලා බලන්න විමසලා බලන්න එතකොට තමයි තේරෙනවා මොකද්ද මේ සිද්ධ වන්නා වූ தත්ත්වය භාවනාවෙන් කොහොමද මම නොදිනවත් මගේ අභ්‍යන්තරය වෙනස් සමහර අය කියන වෙනුනි හොඳ කරගන්න බැරි ලෙඩ මාසයකට මෙච්චර වියදම් වෙච්ච මම දැන් මේ සියල්ල නවතලා බෙහෙත් දීම නවතලා හැබැයි ગેස්ට්‍රයිටිස් දැන් මගේ ළඟ නැහැ. ඉදානම් තිබ්බා බෙහෙත් බිව්වා එකකටවත් හොඳුනේ නැහැ. ලංකාවේ නොගිය තැනක් නැහැ. හැබැයි දැන් නම් ඔක්කොම නතර කළා. දැන් මම ඉන්නවා බය නැතුව මට මොනම ગેස්ට්‍රයිටිස් එකක්වත් නැහැ. මොනම ආකාර දෙයක්වත් නැහැ. හැබැයි රෑ කෑම වෙලත් දැන් නතර කළායි තියෙන්නේ. මේ අවුරුදු 12ක් ඉන්සුලින් ගහපුවම ඉන්සුලින් නොගහ හිටියා මෙතන ඇවිල්ලා රැයට නොකා හිටියා තේ එකක්වත් නොබී හිටියා කියලා කියන මට ඕන විනෝදුනි මේ බලන්න මෙයාගේ වීරත්වය එයාගේ බලයක් නෙවෙයි විනෝදුනි ධර්මයේ බලය ධර්මයේ යෙදෙන්නා ධර්මයේ විසින් ආරක්ෂා කරනවා කියන ධර්මයේ ගුණාංගය ධර්මයේ කියන්නේ විනෝදුනි මෙන්න වෙනස් වීම දැනගත්තෙන්ට ඒ වෙනස් වෙන බව දැනගත්තු එක්කෙනාට ධර්මයේ සර්පයා වගේ එළවෙලෝ දෂ්ට කරන්නේ ඒක නොදන්න තාක්කල් ධර්මයේ සර්පයා වගේ එළවෙලෝ දෂ්ට කරනවා පින්නු. ඕකයි වෙනස. හැබැයි අදටත් පැනවිලා තිබෙන කාලය අවසන්ලා තියෙනවා. එහෙනම් මේ පින්නුදුන්ට තවත් කරන්න දෙයක් නැහැ. ඊ ආදි වචන සම්පස්සයත් මේ ආකාරයට මේ ස්වාමින් වහන්සේ විදියට පාවිච්චි කරා වූ මේ ශබ්ද වාහිනී යන්ත්‍රයේ ක්‍රියාකාරීත්වය දැන් අතර වෙන්නයි තියෙන්නේ. ඒක තමයි විශ්ව ධර්මතාවයේ ඕක තමයි වෙනස් වීම. ඒ හරහා මේ පින්නුදුන් අලුත් පැතිපැතිකඩින් බලනවා මේ දිගෙන් දිගටම ඒ බණ නැවත නැවත හොයලා බලන්න මොනවද තියෙන කියලා බලන්න යෝනිසෝ මනසිකාරයයි අත්‍යන්ත ලක්ෂණයයි නැවත නැවත යෝනිසෝ මනසිකාරයටම දාගන්න මොකද්ද යෝනිසෝ මනසිකාරය කියන්නේ
ඇයි යෝනිසමනසිකාරය කළ යුත්තේ? කොහොමද යෝනිසමනසිකාරය කරන්නේ? මොකක්ද අත්‍යන්ත ලක්ෂණ කියන්නේ? ඇයි අත්‍යන්ත ලක්ෂණ දැනගත යුත්තේ? කොහොමද අත්‍යන්ත ලක්ෂණ දැනගන්නේ? කොයි වෙලාවේද අත්‍යන්ත ලක්ෂණ දැනගන්නේ? ඔන්න එතකොට බින්දුනේ තමන් සංසාරයෙන් ඈතර වෙන ධර්මයේ තුල තමන් ඉන්න බව තමන්ටම වැටහෙවි, අවබෝධ වේවි, තමන්ගේ සැකයක් නැතු යාවි, සතර අපාගත වෙන්නේ නැහැ කියාවි. ආස්වාසේ හොයන එකක් නැහැ. ආස්වාසේ සංසිඳලා තියේවි, සද්ද සංසිඳලා තියේවි, වේදනා සංසිඳලා තියේවි, සිතුවිලි සංසිඳලා තියේවි. මම දැන් මෙතන ඒකත් හැබැයි සංසිඳේවි. අන්න පින්නතුනි නිවන. දැන් නිවන් ගත වෙන්න මේ ඇයට ගැටලුවක් නැහැ. සෝතවති මාර්ගයේ ඉන්නවා, සෝතවති අංග වැඩිලා තියෙනවා. ඊ අනුව හතර අපාය නිදහස් වෙන බවට Taman සාහිතිකයි. මොකද හේතුව ආර්ය න්‍යායක් තියෙනවා. ධර්මතාවයක් ක්‍රියාත්මක වෙනවා. ධර්මතාවයක් ක්‍රියාත්මක වෙන බව දන්න. තව දැනගන්න දෙයක් නැහැ. අන්න යා සෝතාපන්න වෙලා කියන එකයි බුද්ධ දේශනාව. එහෙමනම් අද මේ වර්ෂ 2017 නොවැම්බර් 1 වෙනිදා උදෑසන 6 පහු වෙලා තියෙනවා. පැයකට අධික කාලයක් මේ ස්වාමින් වහන්සේ මේ මොහොතේ වැඩ වාසය කරන්නා වූ මේ අග්ගොණු ප්‍රදේශයේ තිබෙනා වූ මේ පින්වත් පවුලකට අයත් ඊආරන් සේනාසන කුටියේ ඉඳලායි මේ ස්වාමින් වහන්සේ මේ මధుර බණ කියුනේ. මధుරව මේ ස්වාමින් වහන්සේගේ නිදහස වෙනුවෙන් මේ අවස්ථාවේදී පෙනී සිටියා. මොකද නැත්තම් ස්වාමින් වහන්සේට බණ කියනකොට නිින්ද යන්න පුළුවන් නිසා ඒ සඳහා ඒ ඇවිල්ලා ඒ අයගේ කාර්යභාරය කරගෙන ඒ අයගේ ආහාරය හොයාගත්තා. ඒ අයගේ ආහාරය හොයා ගැනීම හරහා ස්වාමින් වහන්සේ අවදීන් තියලා මේ අය වෙනුවෙන් බණ කිව්වා. ඒ මధుරවන්ටත් මේ බණ ඒ නිසා කුසලයක් වෙන්න පුළුවන් පින්නතුනි. ඒ කුසලයේ හරහාත් ඒගොල්ලන්ගේ ජීවිතයත් අරගෙන ගිහිල්ලා ඒගොල්ලොත් සංසාරයෙන් ඈතර වෙන්න පුළුවන් කවදා හරි දවසක. හැබැයි මේ බණ ඇහුනට ඒ අයට සද්දයක් පවණයි. හැබැයි මේ පින්නතුන් සද්දයට එහා ගියා වූ මේකේ අර්ථයක් තියෙනවා. අර්ථය මේ පින්නතුන් පාවිච්චි කරාම සංසාරයෙන් ඈතර කර ගැනීම සඳහා Tamanට උපකාර වෙනවා. ඒ ආරා මේ පින්නතුන් පැයකට අධික කාලයක් තිස්සේ Tamanගේ ප්‍රඥාව වර්ධනය කරගත්තා. ඒ ප්‍රඥාව වර්ධනය වෙලා ලෝකයට බණක් කියුවා. ඒ ආරා දිබ්බසෝය දේවරුන් සමග එකතු වෙලා මේ ලෝකේ පුරා ඉන්නා වූ සියලුම පින්නතුන් තම තමන් වෙනුවෙන් කරගත්තා වූ මේ කුසල් තම තමන් මේ කාර්යයන් කරන උදව් උපකාර කරන්නා වූ මේ සඳහා මේ අවුරුදු දෙකකට නඩු කාලයක් තිස්සේ විවිධ ප්‍රතිකඩ වලින් මේ සඳහා උදව් කරා වූ සා මීට විරුද්ධ වුණා වූ මේ හරහා විවිධාකාරී හොරමරගම් කරා වූ ඒ මහත්තුරුත් නොලත් ඇතුළු ඒ සියලු දෙනාත් මේ සියලු පින්නතුන් මේ ලෝකේ සංසාරයෙන් ඈතර වීම සඳහා වෙරදරන්නා වූ සියලු දෙනාගේ ප්‍රඥාවම නැවත නැවතත් වර්ධනය වේවා කියලා අපි සාදුකාරයක් පවත්වමු. සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. මම දැන් මෙතන. මම දැන් මෙතන. මම දැන් මෙතන. සියලු දෙනාටම තෙරුවන් සරණයි.